පින්නතුනේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ අපමාද වග්ගයේ සඳහන් වන 10 වෙනි ගාථා රත්නය. අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කුළුගේහල කියන තැනදී මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. අප්පමාදේන මගවා දේවානං සෙට්ටතං ගතු අප්පමාදං පසං සම්ති පමාදෝ ගරහිතෝ සදා. නොපමා වීමේ ගුණය රැකීම හේතු කොටගෙන මගනම් තරුණෙක් සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වුණා කියන කාරණාව මේ ගාථා රත්නයේ සරල තේරුමයි. අප්‍රමාදීව කටයුතු කරපු මග කියලා තරුණෙක් නතර වුණේ සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වෙලා. අප්‍රමාදී භවයේ ගුණය භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කළා. දෙව්ලොවද ජයග්‍රහණය කරපු බව අප්‍රමාදී ගුණය නිසා. පින්නතුනි මේ කාරණාව පිළිබඳව කෙටියෙන් සිහිපත් කළොත් විශාලා මහනුවර මහත් ඉසුරින් සම්පූර්ණ වෙච්ච නගරයක්. ධන ධාන්‍ය ආදීන් ආඩ්‍යයි. හරියට නිකන් දෙව් නගරයක් වගේ. ඒ තරම්ම විශාලා මහනුවර ජනතාවත් ලස්සනයි. නගරයත් ලස්සනයි. ගෙවල් දොරවලුත් එහෙමයි. පිරිසිදු බවත් එහෙමයි. ශාස්ත්‍රීය බවිනුත් එහෙමයි. හැම අතින්ම සම්පූර්ණයි. මිහිබට දෙවිවරු වගේ මිනිස්සු තමයි ජීවත් වෙන්නේ. ඒ තරම් බොහොම ලස්සන රූප සම්පත් තිබ්බා. අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩපු අවස්ථාවක මේ ලිච්ඡවි රජවරු ඒ රජවරු අතර හිටපු එක රජ කෙනෙක් මහාලි. මහාලි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, සක්දෙවිඳුගේ උපත හා උසස් සැපත ගැන භාග්‍යතුන් වහන්සේ කොහොමද දන්නේ කියලා. මොකද බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍ර ගැන බොහෝ කරුණු මේ විශාලාවේදී දේශනා කළා. ඒ කරුණ වලට අනුව තමයි මහාලි අහන්නේ, ස්වාමීනි, සක්දෙවිඳු භාග්‍යතුන් වහන්සේ දැකලා තියෙනවද? එහෙම නැත්තම් භාග්‍යතුන් වහන්සේ සක්දෙවිඳු ගැන හිතලා කීවද? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහාලි අහන්න, මම සක්දෙවිඳු හොඳට දන්නවා කියලා. මහාලි කියනවා නෑ, භාග්‍යතුන් වහන්සේ සක්දෙවිඳු වගේ කෙනෙක් ගැන දැකලා තියෙන්නේ. සක්දෙවිඳු එහෙම දකින්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මහාලි, මම සක්දෙවිඳු හොඳට දන්නවා. මම සක්දෙවිඳු එක්ක කතා බහ කරනවා. මම සක්දෙවිඳු වෙන්නේ කොහොමද කියන කාරණාවක් දන්නවා. ආදී කරුණු සඳහන් කරාම මහාලි බුදුරජාණන් වහන්සේගෙන් ඒ ගැන කරුණු විමසුවා. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහාලි, මේ අතීතයේ මගධ කියලා රටක මචල කියලා ගමක මග කියලා තරුණෙක් හිටියා. මගධ රටේ මචල ගමේ මග කියලා තරුණෙක් හිටියා. මේ මග කියන තරුණයා බොහෝම හොඳ ගතිගුණ ඇති කෙනෙක්. කම්මැලිකමක් කියන එකක් ඔහු දන්නේවත් නැහැ. එක දවසක් මග ගියා ගමේ තිබිච්ච මේ පොදු රැස්වීමකට. මගේ රැස්වීමට ගිහිල්ලා දැන් මේ භාග්‍යතුන් වහන්සේ මේ සක්දේවීන්ද්‍ර වෙන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්නේ. රැස්වීමට ගිහිල්ලා
ඒ රැස්වීම භූමියේ Tamanට ඉන්න තැනක් මනාව පිරිසිදු කරලා වැලි අතුරලා හදාගත්තා. ටිකෙන් ටික රැස්වීම භූමියට එන පිරිස වැඩි වුණා. මේ අතර එක බලවත් පුජ්‍යලෙක් අර මග මනාව සකසගත්ත තැනින් මග අහකට තල්ලු කරලා එතන ඔහු අත්පත් කරගත්තා. මගට තරහ ගියේ නෑ. අද කාලේ වුණා නම් පිහියනුමකින් නතර වෙන්නේ. මගට එහෙම වුණේ නෑ. මග වෙනම තැනක් හදාගත්තා. හැබැයි තව ටිකක් වෙලා යනකොට තව කෙනෙක් එතනත් ගත්තා. මග තව ටිකක් එහාට ගිහිල්ලා තවත් තැනක් හදාගත්තා. අනේ තව ටික වෙලාවක් යනකොට තවත් කෙනෙක් ඇවිල්ලා එතනත් ගත්තා. හැබැයි මේකෙන් මග කේන්ති ගත්තේ නෑ. මග තේරුම් ගත්ත දෙයක් තියෙනවා. පාණ්ඩකෝ මේ ඥානවන්තයෙකුගේ හැටි. මග කල්පනා කළා මේ ලෝකේ මිනිස්සු හැමෝම සැපයට කැමතියි. හොඳ තැනක පහසු තැනක වාසය කරන්න කැමතියි. ඒකයි මේ පේන්නේ. එහෙනම් මම මේ මිනිස්සුන්ගේ සැපය හදන්න ඕනේ. මග ඊළඟ රැස්වීමට කලින් ඒ භූමියට ගිහිල්ලා මනාව ඒ භූමිය ආවට පරිසරයේ ප්‍රදේශයේ ඔක්කොම උදුළු ගෑවා. මනාව සුද්ධ කරලා පිරිසිදු කරලා වැලිත් ඇතුරුවා. වැලිත් අතුරලා හොඳට අතු ගෑවා. දැන් මුළු භූමියම බොහොම පිරිසිදුයි. හැමෝම හරි සතුටින් මෙතෙන්ට ඇවිල්ලා එදා අවස්ථාවට සහභාගී වුණා. මග කල්පනා කළා හැමෝගෙම මූණේ සතුටක් තියෙනවා. එනම් මේ මිනිස්සුගේ පහසුකම් හදන්න ඕනේ. මග එතන ඉඳලා පටන් ගත්තා පාරවල් හදන්න. පාරවල් වල වලවල් වහනවා. වලවල් වල තියෙන වතුර අහකට කපලා අයින් කරනවා. පාරවල් වලට නැමිලා තියෙන අතුරු කිලි කපනවා. මිනිස්සුන්ට යන්න පාරි පහසුකට හදනවා. දුර්වල පාරවල් තියෙන තැන්වල පාරවල්ම හදනවා. දැන් මේ මගගේ කටයුතු ටික. මග එක දවසක් මෙහෙම වැඩ කර ඉන්නකොට මග ගාවට ආව තව තරුණයෙක්. ඒ තරුණයා මගගෙන් අහනවා යාළුවේ මොකද කරන්නේ කියලා. ඔහු කියනවා යාළුවේ මම දෙව්ලොව යන්න පාර හදනවා කියලා. අර තරුණයා අහනවා මමත් එන්නද කියලා. මග කියනවා කැමති නම් එන්න කියලා. දැන් මගට සහායකයට කෙනෙක් ඉන්නවා. මේ දෙන්න වැඩ කරනකොට තව කෙනෙක් එනවා. මෙහෙම මග ගාවට 30 දෙනෙක් තරුණයෝ එකතු වෙනවා. මගත් එක 33 දෙනයි. මේ 33 දෙනාම එකතු වෙලා දැන් ගමේ ලොකු වැඩක් කරනවා. හැබැයි ගමේ ඉන්න මුලා දෑනිට ඒ වැඩේ ඒ තරම් හිතසුව පිණිස උනේ නැහැ. මුලා දෑනි තැන මේගොල්ලන්ට කතා කරලා මේගොල්ලන්ට නිතර අවවාද කළා. මොනවද ඔය කරන වැඩ? ඔව තරුණ කාලේ කරන වැඩද? තරුණ කාලේ කරන්න ඕනේ ඔව්වද? තරුණ කාලේ නැටුම් ගැයුම් වැයුම් ආදී කරන්න ඕනේ. රාරක්කු බොන්න ඕනේ. සත්ව දඩයන් කරන්න ඕනේ. මේ තරුණ කාලේ කරන වැඩ. ඒ නිසා ඒ වැඩවල යෙදෙන්න කියලා. තරුණයෙක් හැටියට වැඩ කරන්න කියලා. හැබැයි මුලා දැනිට බැරි වුණා. කොච්චර උත්සාහ කළත් මේගොල්ලෝ මේ පැත්තට පොළඹවන්නේ. අන්තිමට මුලා දැනි කල්පනා කළා මේගොල්ලෝ ගමේ මෙහෙම වැඩ කරන්න ගත්තොත් මම නිකම්ම ගම්වැසියන් අතරින් ප්‍රපාතයට වැටෙනවා. ඒ නිසා මේ රජුරවන්ට කියලා මේක නවත්තන්න ඕනේ. එහෙම හිතලා රජුරවන්ට ගිහලා කේලම් කිව්වා. මේ තරුණ පිරිසක් ගම වනසන වැඩවල යෙදෙනවා. මංකොල්ල කෑම ආදී කටයුතු වල යෙදෙනවා. රජුරු පිරිසක් යවලා ඔවුන් ගෙන්න ගත්තා. ගෙන්නගෙන ඔවුන්ට නොයේක් දඬුවම් කරන්න උත්සාහ කරත් ඒ දඬුවම් ඔක්කොම අසාර්ථක වුණා.
අන්තිමට මුලාදෑනිගේ පැමිණිල්ලත් බොරු බව ඔප්පු වුණා. හැබැයි මුලාදෑනිට වන්දි ගෙවන්න සිද්ධ වුණා. මොකද රජුරුව තීරණය කළා රටට ගමට ආදරය කරන මේ වාගේ ශ්‍රේෂ්ඨ ගුණ ඇති පිරිසක් සම්බන්ධයෙන් කේලම් කියලා මං ලව වුන් මරවන්න උත්සාහ කරපු මේ කපටි කෛරාටික මුදලිට හොඳ දඬුවමක් කරන්න ඕනේ. මුදලිට කතා කරලා කිව්වා ජීවිතේ තියෙනකන් මේගොල්ලන්ට බැල මෙහෙවරකම් කරන්න ඕනේ කියලා. මුදලිට කරන්න දෙයක් නෑ රාජාඥාව. මෙයින් තවත් ශක්තිමත් වුණා. රජුරු මේගොල්ලන්ට ඇතෙකුත් දුන්නා. රජුගේ මංගල හස්තිය. ඇතත් අරගෙන ගියේ තමන් කරන හොඳ වැඩවලට ඇතාගිනුත් දායකත්වයක් ගන්න. මේ කාලේ තමයි මගමානෝක අම්බලමක් හදන්න පටන් ගත්තේ. තමන්ගේ පිරිසත් එක්ක අපූර්ව අම්බලමක්. ධනවතුන්ට වෙනම පැත්තක්, රෝගීන්ට වෙනම පැත්තක්, සාමාන්‍ය අයට වෙනම විදිහක්. කාටවත් මේ සැප පහසුකම් වල අඩුවක් නැහැ. නමුත් ඒ තරාතිරම් වල අයට ඒ විදිහට ඒ අම්බලමේ ඉන්න හැදුවා. ආහාර පාන ගබඩා ඕන කෙනෙකුට උයාපියා ගන්න අවශ්‍ය බඩු මුට්ටු, පහසුවෙන් එළියේ වාඩි වෙන්න පහසුකම්, මේ සියල්ලම සහිතව මේ මහා අම්බලම හදන්න ගත්තා. ඉතින් මේ අම්බලමට සඳහන් කළා කාන්තාව සම්බන්ධ කරගන්නේ නැහැ. එහෙම කාරණාවකුත් තියෙනවා. හැබැයි මගමානුවකට බිරින්දෑවරු කීප දෙනෙක් හිටියානේ. බිරින්දෑවරු 4 දෙනෙක් විතර හිටිය මගට. ඒකෙන් එක බිරින්දෑවක් නන්දා. අනිත් එක්කෙනා චිත්තා, සුදම්ම සහ සුජාතා. බිරින්දෑවරු 4 දෙනා. මේකෙන් මේ සුධර්ම තීරණය කළා මම කොහොම හරි මේ අම්බලමට දායක වෙන්න ඕනේ. සුධර්ම එහෙම තීරණය කරලා ප්‍රධාන බාස්තුන්යට අල්ලසක් දුන්නා. දීලා කීවා මේකේ අත්‍යවශ්‍යම දෙයක් මට කියන්න මම ඒක සම්පූර්ණ කරන්නම් අන්තිම වෙලාවේ මගෙන් ඒක ගන්න කියලා. ඔහු කිව්වා එහෙනම් කැණි මඩලක් හදන්නකෝ. ඇය මනාව කැණි මඩලක් හදලා ඒකේ සුධර්මා කියලා නමත් කෙටුවා. දැන් වැඩ ඔක්කොම නිමා කරගෙන වහලේ සකසගෙන එනවා. දැන් අවසානයේ වහලේ ලී ටික පුරුද්ද ගන්න. තව වහලේ පටන් ගන්නකොට කැණි මඩල ඕනේ. ඒ වෙලාවේ ප්‍රධාන බාසුන් නැහැ කියන අපි හැමෝටම අමතක වුණානි කැණි මඩලක්. කට්ටිය කියන අපි ගිහිල්ලා කපාගෙන එන්නම්. එහෙම අමු එකක් දාලා හරියන්නේ නැහැ මේකට. වේලිච්ච එකක් ඕනේ. කොහෙන් හරි හොයාගෙන ඉන්න වේලිච්ච එකක්. හැබැයි මගමානෝකතුමාගේ ඉල්ලීමක් තියෙනවා. කාගෙන් හරි යමක් ගන්නව නම් නිකන් ගන්න බෑ මුදලට ගන්න ඕනේ. කැණි මඩලක් සුධර්ම ගාව තියෙනවා. සුධර්ම කියනවා සල්ලි වලට දෙන්නේ නැහැ. මේගොල්ලෝ කියනවා සල්ලි නැත්තම් අපිට එපා. සුධර්ම කියන එහෙනම් ඒගොල්ලෝ ගිහිල්ලා හොයාගන්න. බාසුන්නේ කියනවා දැන් වේලිච්ච එකක් කොහෙන් හොයන්නද? කමක් නැහැ ඔකවත් අරන් එන්න කියලා. නෑ ඒක සම්පූර්ණ යොදලා වහලේ හදලා ඉවරයි. දැන් බැලුව ගමම්ම තියෙන්නේ සුධර්මා ශාලාව. නිකම්ම තමන්ගේ නම. නන්දත් කල්පනා කළා මෙතන මාත් මොනවා හරි කරන්න ඕනේ. නන්දා එතන හැදුවා හරි ලස්සන පොකුණක්. යන්නේ නායට නාන්න කරන්න. චිත්තා එතන කළා හරි ලස්සන උයනක්. පළතුරු මල් සහිත උයනක්. යන්නේ නායට පළතුරු කන්න. සුජාතා තමයි මුකුත්ම කළේ නැත්තේ. සුජාතා කල්පනා කරනවා ස්වාමියා පින් කරනවා නම් ඒව මටත් අයිති. එන මම මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා. මගමානුකතුමා බොහෝ පින්කම් කරලා මරණයටපත් වුණා. මරණයටපත් වෙලා දෙව්ලොව උප්පත්තිය ලැබුවා. මගමානුකතුමාගේ අනික් පිරිස 32 දෙනා මරණයටපත් වෙලා ඒ ඔක්කොම දෙව්ලොව ගියා. මගමානුකතුමාට උදව් කරපු හස්තියා ඔහුත් දෙව්ලොව ගියා. නන්ද චිත්ත සුධර්ම 3 දෙනාම දෙව්ලොව ගියා. මගමානුකතුමා බලනවා කෝ සුජාතා කඳුරැලියක කෙකින්නක් වෙලා තිරිසන් අපායේ ඉපදිලා. මොකද සුජාතා ඒ කාලේ පින් කළේම නැහැ. සුජාතා රූපය ගැන තමයි හුඟක් උනන්දු වුණේ.
ඉතින් ඒ නිසා මේ ගත සරසන්න ගිහිල්ලා අන්තිමට තිරිසන් අපායට තමයි වැටෙන්න උනේ. මගමානුවකතුමා අනුකම්පා කළා. ශක්‍ර දේවේන්ද්‍රතුමා අනුකම්පා කරලා කඳුරැලියේ හිටපු කෙකින්න දෙව්ලොවට ගෙනහිල්ලා දෙව්ලොව අසිරිය පෙන්නලා නැවත කඳුරැලියට ගෙනහිල්ලා තියලා දෙව්ලොව එන්න කැමති නම් පන්සිල් රකින්නවද කියලා අහලා පොරොන්දු කරවගෙන දිවි හිමියෙන් පන්සිල් රකින්න පොරොන්දු කරලා තිරිසන් අපායෙන් අත මුදවගෙන මනුස්ස ලෝකේ උපද්දවලා බොහෝ පින්කම් කරවලා බුද්ධෝත්පාද කාලයක නමුත් දෙව්ලොවටම අරන් ගියා. සත්පුරුෂයෙකුගේ හැටි කොයි තරම් තමන්ගේ පිරිසට අනුකම්පා කළාද. ඉතින් මෙන්න මේ කාරණාවල් ටික ඔක්කොම භාග්‍යතුන් වහන්සේ මේ මහාලි ආදී ලිච්ඡවි රජවරුන්ට පැහැදිලි කරලා දුන්නා. ඒ කාරණාව පැහැදිලි කරමින්ම තමයි අපේ භාග්‍යතුන් වහන්සේ සක්දෙවිඳු බවට පත් උනේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරමින් අර අපි මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නය දේශනා කළේ. අප්පමාදේන මගවා දේවානං සෙට්ටතං ගතු අප්පමාදං පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා. අප්‍රමාදී ගුණය හේතු කොටගෙන එක තරුණෙක් ශක්‍ර දේවේන්ද්‍ර බවට පත් වුණා. එතකොට අප්පමාදේන මගවා මග නැමැති තරුණයා මේ දඹදිව මගදේ මචලගමේ ජීවත් වෙච්ච කෙනෙක්. මචලගමේ ඉපදිලා සත්පුරුෂයෙක් හැටියට කටයුතු කරලා බොහෝ දිනාට සුගතියේ මඟ පෙන්නලා තමනුත් සුගතියට යන්න කටයුතු කරගත්තා. හැබැයි ශක්‍ර දේවේන්ද්‍ර බවට පත් වෙන්න වෘතපද 7ක් සමාදන් විය යුතුයි කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ පාරමිතා 7ක් පුරන්න ඕනේ සක් දෙවිඳු වෙන්න. මේ පාරමිතා පුරනවා කියලා කියන්නේ අබුද්ධෝත්පාද කාලයක. බුද්ධෝත්පාද කාලයේ වටිනාකම පස්සේ කියනවා. අබුද්ධෝත්පාද කාලයක පාරමිතා 7ක් දිවි හිමියෙන් සම්පූර්ණ කරලා තමයි ශක්‍ර දේවේන්ද්‍ර වෙලා තියෙන්නේ. මොනවද මේ පාරමිතා? සප්ත වෘතපද සඳහන් කරනවා. දිවි හිමියෙන් ආරක්ෂා කළා මේ වෘතපද 7. ඒ කියන්නේ මුළු ජීවිත කාලෙම රැක්කා. පළවෙනි එක දිවි හිමියෙන් මව්පියන්ට උපස්ථාන කළා. අම්මා තාත්තට සලකනවා කියන එක මොනම ආකාරයකින්වත් අත්හැරියේ නැහැ. දෙවෙනි කාරණාව කුලේ ජේෂ්ඨයන්ට මනාව උපසත්කාර කළා. ඒ කියන්නේ තමන්ගේ කුලේ වැඩිහිටියන්ට සැලකුවා. හැම කලකම මොලොක් වචන කතා කළා. මෘදු වචන වලින් හැමෝටම සංග්‍රහ කළා. කාටවත් කරදර කළේ නැහැ. කාගේවත් හිත රිදෙව්වේ නැහැ. මෘදු වචනමයි පාවිච්චි කරන්නේ. හතරවෙනි කාරණාව කවදාවත්ම කේලම් කීවේ නැහැ. මොනම හේතුවකින්වත් මොන ලාභයක් ලැබෙනවා වුණත් කේලම් කියන්න ගියේ නැහැ. ඊළඟ සඳහන් කළ හැම තැනම මසුරු මල දුරු කරගෙන දන් දුන්නා. දිය යුත්තේ කොහාටද? දිය යුත්තේ කොතෙන්ටද? මොනවද දිය යුත්තේ? හැම වෙලාවෙම හොයලා බැලුවා. හොයලා බලලා හැමට පෙර දන් දුන්නා. කලින්ම දන් දුන්නා. අනික් අය යෙදෙන්න කලින්ම දුන්නා. නැවත සඳහන් කරනවා නිතරම ඇත්ත කතා කිරුවා. කවදාවත් බොරු කිව්වේ නැහැ. සත්‍ය වචනම පාවිච්චි කළා. ඊළඟට සඳහන් කළා නොකිපෙන බව හැමදාම රඳවගත්තා. කේන්ති ගත්තේ නැහැ. කිපුනේ නැහැ. හැමදාම මෛත්‍රී කරුණා ගුණ පූර්වාංගමව කටයුතු කළා. මෙන්න මේ කාරණා 7 දිවි හිමියෙන් ආරක්ෂා කළා. මේක ලේසි කාර්යයක් නෙමෙයි. ඊ타ත්ම අමාරු කටයුත්තක්. මොකද දිවි හිමියෙන් මව්පියන්ට සැලකුවා, දිවි හිමියෙන් කුලේ ජේෂ්ඨයන්ට සැලකුවා. මේ කාරණාවල් ලේසි නැහැ. හැමදාම මව්පියන්
කුලේ ජේෂ්ඨයන් වෙනුවෙන් යෙදෙනවා. ඊළඟට සඳහන් කළා හැම වෙලාවෙම මොලොක් වචනම කතා කළා. කවදාවත් කේන්ති ගන්න නැතුව මෘදු මොලොක් වචනයක්ම භාවිතා කරන්න සිහියෙන් ප්‍රඥාවෙන් කොහොම කටයුතු කළාද? ඊළඟට කතා සඳහන් කළා කවදාවත්ම කේලමක් කිව්වේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට කොච්චර අමාරු වැඩක්ද? කවදාවත් කේලම් කිව්වේ නැහැ. දන් දිය යුතු තැනට හැම වෙලාවෙම ඉස්සරලම දෙන්න උත්සාහ කළා. හැමදාම සත්‍ය වචන කතා කළා. කේන්තියක් නම් ගියපු දවසක් දන්නේ කාටවත් කේන්තිය ප්‍රදර්ශනය කළේ නැහැ. මෙන්න මේ වෘත පද 7 දිවි හිමියෙන් ආරක්ෂා කළා. මේ වැඩත් කරගෙන සමාජීය කටයුතුත් කරගෙන අප්‍රමාදීව ජීවිතේ කුසලයෙන්ම පුරවගත්තා. ආන්ගේ අප්‍රමාදී බව සක්‍ර දේවේන්ද්‍ර බවට පත් කරවන්න තරම් මහ උසස් තැනකට දියුණු වුණා. එහෙනම් මෙන්න මේ වෘත පද 7 මනාව සම්පූර්ණ කරලා සෙට්ටතන් ශ්‍රේෂ්ඨ බවට පත් වුණා. ඒ කියන්නේ කොහෙද? දේවානං සෙට්ටතන් ගතු ඔහු දෙවියන් අතර ශ්‍රේෂ්ඨයා බවට පත් වුණා. මේ කාරණාවෙන් අපිට මනාව පැහැදිලි කරනවා. අප්‍රමාදී බව හැම තැනම ජයග්‍රහණයට පාර හදනවා. අපේ භාග්‍යතුන් වහන්සේත් මහ පුදුම විදිහට අගය කළා අප්‍රමාදී බව. පරිනිර්වාණ මංචකේ අන්තිමට සැතපිලත් භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කරපු අන්තිම අවවාදෙත් තියෙන්නේ මහණෙනි සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. අප්‍රමාදීන සම්පාදේත. අප්‍රමාදීව කටයුතු සම්පාදනය කරගන්න. මේ අප්‍රමාදී බව මේ බුද්ධ ශාසනයේ සඳහන් කරන මහ විශේෂ කාර්යයක්. මේ ශාසනයේ පෙන්වන පින්කම් අතර හරි උසස් පින්කමක් අප්‍රමාදී බව කියන්නේ. අප්‍රමාදයේ උසස් පින්කමක්. ඒ කාරණාව පැහැදිලි කරන තව තැන්වල මෙහෙම සඳහන් කළා. මිනිසුන් නැත්තම් මේ ලෝක සත්වයා අතර ශ්‍රේෂ්ඨතම කෙනා භාග්‍යතුන් වහන්සේ. එම්නම් කෙනෙක් සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙනවා නම් සසරින් එතර වීම සඳහා ඔහු ළඟ තිබිය යුතු ශ්‍රේෂ්ඨතම ධර්මතාවය අප්‍රමාදයයි. අප්‍රමාදී නැත්තම් මුකුත් කරන්න බෑ. මේ ලෝකේ මොනතරම් සත්තු ඉන්නවද? මිනිස්සයා ඇතුළු සියලුම සත්තුන්ගේ පියසටහන් ඇතාගේ පියසටහන ඇතුළේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇතාගේ පියසටහන තමයි ලොකුම පාද සලකුණ. අනික හැම සතෙකුගේම පාද සලකුණු ඇතාගේ සටහනට වඩා කුඩායි. ඒ කියන්නේ එතකොට ඔක්කොගෙම පාද සලකුණු ඇත් පියසටහන ඇතුළේ තියන්න පුළුවන්. එහෙනම් සඳහන් කළා මේ ලෝකේ කල යුතු පින්කම් කොපමණද? ඒ සියලුම පින්කම් අතර අප්‍රමාදයේ ලොකුයි කියලා. ඒ එකම පින්කමක්වත් සම්පූර්ණ කරගන්න බෑ අප්‍රමාදී බව නැත්තම්. ඉතින් අප්‍රමාදයේ ශ්‍රේෂ්ඨතම පින්කමක්. ඒක පින්නතුනි මේ ලෝකේ ජීවත් වෙන ඕනෑම කෙනෙක් මනාව අත්දකින්න දෙයක්. අපේ භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කළේ හැම මොහොතකම සුළු සැපය අත්හරින්න කියලා. මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් මද වූ සැපය අත්හරින්න කියන එක බුද්ධ දේශනාව. යමෙක් මද සැපයට ඇලෙනවා නම් ඔහුට දියුණුවක් නැහැ. ඔහු පස්සේ කාලේ පසුතැවෙන කෙනෙක්. යමෙක් මද සැපය අත්හැරලා අප්‍රමාදීව කළ යුතු කටයුතු කළ යුතු කාලේ සම්පූර්ණ කරනවා නම් ඔහු පස්සේ සතුටු වෙන කෙනෙක්. පින් කළ යුතු කාලේ පින්කම් කරන්න ඕනේ. දන් දිය යුතු කාලේ දන් දෙන්න ඕනේ. සිල් ගුණ පෝෂණය කරගෙන ආරක්ෂා කළ යුතු කාලේ සිල් රකින්න ඕනේ. ධන දාන්‍ය උපයා ගන්න කාලේ ධන දාන්‍යත් උපයා ගන්න ඕනේ. මෙතන කියන්නේ කවදාවත් ධන දාන්‍ය උපයන කෙනා සිල් අතහැරලා ධනෙම හොයන්න කියලා. නිත්‍ය වූ සීලයක් තියෙනවා. ඒක කවදාවත් අමතක කරන්න හොඳ නෑ. අපි හැමෝගෙම නිත්‍ය සීලේ පන්සිල්නේ.
නිත්‍ය වූ සීලයක් තියෙනවා. ඒ සීලේ මත පිහිටලා කරන කටයුතු මේ කතා කරන්නේ. ඉතින් අප්‍රමාදීව කටයුතු කරලා වයෝවෘද්ධ තත්වයට පත් වෙච්ච කෙනෙක්, එක්තැන් වෙලා නැගිට ගන්න බැරි වෙන කෙනෙක් කොයි තරම් සතුටටපත් වෙනවද? මට පුළුවන් කාලේ මං ඇති වෙන්න පින් කරගත්තා කියලා. නොඑක් කාලවල අපිට නොඑක් අර්බුද එන්න පුළුවන්. ජල ගැලීම් වලින් විනාශ වෙන්න පුළුවන්. ගිනි ගැනීම් වලින් විනාශ වෙන්න පුළුවන්. මේ නොඑක් ආකාරයෙන් අපේ ධන සම්පත් විනාශ වෙන්න පුළුවන්. නමුත් ඒ සම්පත් කවදා විනාශ වෙයිද දන්නේ නැහැ. විනාශ වෙන්න කලින් තියෙන සම්පත් වලින් වහවහ පල නෙලන්න ඕනේ. එහෙම නැත්නම් පස්සේ හිතෙනවා අනේ මෙච්චර සල්ලි තිබුණා, මෙච්චර ධනෙ තිබුණා, මම මෙව්ව අහවල් පින්කමට යොදන්න හිටියේ. නමුත් ඒක කරගන්න බැරි වුණා. ඒක කරගන්න බැරි වුණා කියන කාරණාව මට කොහෙන්වත් අනුකම්පාවක් ලැබෙන කාරණාවක් නෙමෙයිනේ. ඒක කරගන්න පුළුවන් වුණා නම් තමයි මට තියෙන සතුට. වයෝවෘද්ධ කාලේ කෙනෙක් කොච්චර දුක් විඳිනවද? කල යුතු දේ කල යුතු කාලේ කරගන්න බැරි වෙච්ච නිසා. අනේ අපටත් මේ දේවල් කරගන්න ඒ දවස්වල මෙහෙම පිහිට තිබුණා නම් කියලා හිතන අය කොච්චර ඉන්නවද? අප්‍රමාදී බවක් නැහැ. සත්පුරුෂයන්ගේ ඇසුර නැහැ. ආන් ඒක නිසා බොහෝ දෙනෙක් පස්සේ පශ්චාත්තාපයටපත් වෙනවා. සමහරවිට පාසල් යන කෙනෙක් අප්‍රමාදී නෑ. සෙල්ලම් කළ යුතු අයසේ සෙල්ලමට වැඩියෙන් යෙදෙන්නේ නැතුව පොතපතට වැඩියෙන් යෙදුන කෙනා පස්සේ කාලේ හරියට සතුටු වෙනවා. හැබැයි ඔහු මුල් කාලේ හරි දුකෙන් හිටියේ අනික් අය සෙල්ලම් කරනවා මට සෙල්ලම් කරන්නවත් නෑ කියලා. හැබැයි මං දුකසේ පාඩම් කරන කාලේ සතුටින් සෙල්ලම් කරපු අය මම ලොකුවට විභාග පාස් වෙලා යාන වාහන අරගෙන එහෙම යනකොට ඒගොල්ලෝ බොහොම දුකසේ දාඩිය පෙරාගෙන වැඩ කරනවා. හේනි කුඹුරේ වැඩ කරනවා. ආහාර පාන නැතුව දුක් විඳිනවා. යාචකයෝ වෙලා සමහර අය දුක් විඳිනවා. ඒ පොඩි සැපයක් හෙව්වා. දීර්ඝ සැපයක් පිළිබඳව අදහසක් තිබුණේ නැහැ. ඒ නිසානි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි, මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් සුළු සැප අත්හරින්න කියලා. අප්‍රමාදී බව නැති තැන ලෞකික ජීවිතේ දිනන්නත් බෑ. ලෝකෝත්තර ජීවිතේ දිනන්නත් බෑ. දෙව්ලොව උප්පත්තිය ලැබු මගමානවකතුමා අනිත් දිව්‍යාංග තමන්ගේ අනික් භාර්යාව ටිකත් දෙව්ලොවට ඇවිල්ලා නිසා සුජාත කොයි කියලා බලහම කඳුරැලියක කෙකින්නක් වෙලා ඉපදිලා. හේතුව තමයි කුසල් නැතිකම. සීලය උපදින තැන තීරණය කරනවා, දානේ ඉපදුන කෙනාට ලැබෙන දේ තීරණය කරනවා කියන කාරණාව නැවත ප්‍රකට වෙන තැනක්. නමුත් කමක් නැහැ, ඒට අනුකම්පා කළ යුතුයි. සක්‍ර දේවේන්ද්‍රය කඳුරැලියට ගිහිල්ලා කෙකින්නට කතා කරනවා. කෙකින් අන්තිමට අහනවා, කවුද ඔබ? මම ඔබේ ස්වාමියා. මම තමයි මග. මම දැන් සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වෙලා ඉන්නේ. කොමගේ අනික් සහෝදරියෝ ටික ඒ ඔක්කොම දෙව්ලොව. ඔබේ යාළුවෝ ටික ඒ සියලු දෙනාම දෙව්ලොව. ඔබ විතරයි අපේ කණ්ඩායමෙන් මග ඇරුණේ. කැමතිද දෙව්ලොව යන්න කිව්වා. කැමැත්තක් නම් තියෙනවා. කොහොමද ස්වාමීනි මම යන්නේ? එන මගේ ආනුභාවයෙන් එක්ක යන්නම් කියලා සක්‍ර දේවේන්ද්‍රයෝ කෙකින් අරන් යනවා දිව්‍ය ලෝකෙට. දිව්‍ය ලෝකෙට ගෙනිච්චාම අනික් කලින් තමන්ගේ සහෝදර භාර්යාව මගමානෝකතුමාගේ ඇයට සමච්චල් කළා. ඇයට ඒකට ගොඩක් දුක හිතුණා. සක්‍ර දේවේන්ද්‍රයන්ට සඳහන් කළා මං හිටපු තැනින්ම තියන්න කියලා. සක් දෙවිඳු අහනවා, කැමැතිද දෙව්ලොව එන්න? එහෙමයි ස්වාමීනි. එන මම කියන විදිහට වැඩ කරන්න. ඒ හරි සතුටින් කියනවා හා කියලා. ඇයට සඳහන් කළා එහෙනම් දිවි හිමියෙන් පන්සිල් රකින්න. කෙකින්නකට මේ කියන්නේ. කෙකින්න තීරණය කළා බඩගින්න මැරුණත් පන්සිල් උල්ලංඝනය කරන්නේ නැහැ. මම මේ සිල්පද රකින්නවා කියලා.
මගමානුවකතුමා කීප අවස්ථාවක් පරීක්ෂා කළා සක්‍ර දෙවියෝ ඇය සිල් රකින්නවමද කියලා. ඒකින් තේරුම් ගත්ත අය මනාව සිල් රකින්නවා. ඇය මැරිලා ගිහිල්ලා බරණැස් නුවර කුඹල්කරුගේ ගෙදර දුවක් වෙලා ඉපදුනා. සක්දෙවිඳු බැලුවා කෝ ඇය? කුඹල්කරුගේ ගෙදර ඉපදිලා ඉන්නවා. කුඹල්කරුගේ ගෙදරට හොයාගෙන ගියා. සිල් රකින්නේ ඇය විතරයි අබුද්ධෝත්පාද කාලේ. ඇය සීලයට උනන්දු කෙරෙව්වා. තව උනන්දු කරවලා ඇයට බොහොම ධනෙ දුන්නා. ධනෙන් පෝෂණය කරලා සීලයේ උනන්දු කරලා ඇය දෙව්ලොවට ගෙනියන්න ඔහු බොහොම පහසුවෙන් කටයුතු කළා. සූක්ෂමව කටයුතු කළා. සත්පුරුෂයෙකුගේ ඇසුර කොයි තරම්නම් ලාභයක්ද? සත්පුරුෂයන්ගේ ඇසුර මොනතරම් සැපයක්ද? මෙන්න මේ කාරණා අපිට මෙතනින් මනාව පැහැදිලි කරනවා. ඒතර පංචශීලයේ යම් කෙනෙක් ආරක්ෂා කරනවා නම් මේ උතුම් සීලේ ආනිසංසය අපි සතර අපායෙන් මුදනවා කියන කාරණාවත් මනාව පැහැදිලි වෙනවා. තිරිසන්නුන්ට පින් කරන්න බැරි බව ධර්මයේ තුලින් අපි හොඳ ආකාරවම දන්නවා. නමුත් සත්පුරුෂයෙක් මුණ ගැහුනොත් මේ විදිහට මිදෙන්නත් පුළුවන් කියන කාරණාව අපිට ආපහු මෙතනින් මනාව ඉස්මතු කරලා පෙන්නනවා. සිල් රැකේ නැති සුජාතා තිරිසන් ලෝකෙට ගියපු ආකාරයේ සිල් නැති අයට මොකද වෙන්නේ කියන කාරණාව අපිට මනාව පැහැදිලි කරන කරුණක්. ඒතර මේ කාරණා තුලින් අපේ ජීවිතයට අරගත යුතු කරුණු කොච්චර තියෙනවද? ජීවිත නිවැරදි කරගන්න මේ අවවාද මොනතරම් වටිනවද? එහෙමනම් පින්නතුනි ඔබට ලැබිලා තියෙන්නේ කොයිතරම් වාසනාවන්ත ජීවිතයක්ද? බුද්ධෝත්පාද කාලයක ලැබෙන මනුෂ්‍ය ජීවිතයක් කොච්චර වටිනවද කියන එක නිතර ධර්ම දේශනාවල් වලින් පැහැදිලි කරනවා. බුද්ධෝත්පාද කාලයක ලැබෙන ජීවිතයක ශ්‍රේෂ්ඨත්වයේ තියෙන සම්මාදිට්ඨික ජීවිතයක් ලබන්න වාග්ය ලබන එක. ඉතින් ඔබ සම්මාදිට්ඨික ජීවිතයක් ලබන්න අවශ්‍ය පසුබිම සකස් කරගෙන තියෙනවා. තුනුරුවන් වැඩ ඉන්නවා. නිර්මල ධර්ම පර්‍යාප්තිය අදත් අහන්න අවස්ථාව සැලසීලා තියෙනවා. ඔබ ෂණ සම්පත් වලින් පෝසත් වෙලා තියෙනවා. නිරෝගී ඉන්ද්‍රියයන්ගෙන් සමන්විත වෙලා තියෙනවා. මේ සියල්ල ඔබට මේ විදිහට ලැබුණේ ගුණ පුරන්නමයි. සිල් රකින්නමයි. සුගතිගාමී වෙන්නමයි. අපි මෙහාට ආවේ වෙන මොකටවත් නෙමෙයි. වැඩියෙන් පින්කම් කරගෙන සුගතියෙන් සුගතියට ගිහිල්ලා උතුම් නිවනට යන්නයි. ආන් ඒ කාර්යය තේරුම් අරගන්නවා නම් ඒ කාරණාව තේරුම් අරගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ අප්‍රමාදීව යෙදෙනවා නම් හදිසියේ මරණයේ ජීවිතයට ළඟා වුණත් ඒ පුජ්‍යලස් මරණයටපත් වෙන්නේ හරි සතුටින්. මොකද ඔහු දන්නවා මම මේ ලෝකේ ජීවත් වෙච්ච ක්‍රමය ජීවත් වෙච්ච පිළිවෙල ඊටම උසස්. මෙලව යම් දවසක අත්හරිනකොට මට සුගතියකට යන්න මග හැදිලා තියෙනවා. මීට වඩා හොඳ තැනක උපදින්න වාග්ය ලැබිලා නම් ඇයි මරණයට මම මෙච්චර බය? ඇයි මරණයට මම මෙච්චර අකමැති? මීට වඩා හොඳ තැනකට යන්නේක අපි හැමෝටම තියෙන බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න අවශ්‍ය පළවෙනි කාරණාව සීලය. ඒ ගියපු තැන අඩුපාඩුවක් නැතුව යමක් ලබන්න මං සම්පූර්ණ කරගත යුතු දේ දානය. එනම් මේ දානයයි සීලයයි මනාව සම්පූර්ණ කරගෙන අප්‍රමාදීව කටයුතු කරන්න පුළුවන් කෙනෙක්. තමන්ට ලැබිච්ච වටිනා ජීවිතය මනාව ජයග්‍රහණය කරන කෙනෙක්. මග මානවකගේ කතාවෙන් අපිට ඒක මනාව පැහැදිලි වෙනවා. ආන් ඒක නිසා පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ මේ අප්‍රමාදීව කටයුතු කරන පුද්ගලයා එළව මෙලව දෙකම දිනනවා කියන කාරණාව.
අපි නිතරම කතා කරනවා. ධර්ම දේශනාවල් වලින් අපි නිතරම අහනවා. මනුෂ්‍ය ආත්ම භාවයක් කොයිතරම් දුර්ලභද කියන කාරණාව. අපේ භාග්‍යතුන් වහන්සේ නොඑක් තැන්වල උදාහරණ දක්වලා දේශනා කළා මනුෂ්‍ය ආත්ම භාවයේ දුර්ලභ බව. පින්නතුනි ඒ දහම් කරුණු මනාව ගතට දැනෙනකොට හිතට දැනෙනකොට මේ ලැබිලා තියෙන අවස්ථාව නැවත අවුරුදු කෝටි ප්‍රකෝටි කීයකින් හම්බ වෙයිද කියලා හිතෙනවා. අන්න ඒක නිසා මේ ලෝකයේ මේ තරම් පරම වාග්ය සම්පන්න අවස්ථාවක් ලැබිලා තියෙන වෙලාවක අපි හැම මොහොතකම Tamanට සාධාරණයක් කරගන්න ඕනේ. අත්තා නංගේ පියං ජඤ්ඤා රක්කේ යානං සුරක්කිතං. මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙක්ම Tamanට වැඩිපුරම කැමතියි. වැඩිපුරම කැමති Tamanට නිසා Tamanගේ ආත්මය සුරක්ෂිත කරන්න ඕනේ. නමුත් පින්නතුනි ප්‍රඥාව නැති අය, අඥාන අය තමන්ගේ ආත්මය සුරක්ෂිත කරන්න ගත කරන කාලය මොන තරම් ස්වල්ප කාලයක්ද තමන්ට සාධාරණයක් කරගන්න. නමුත් මේ ලෝකේ નિසරුයි කියලා සඳහන් කරපු નિසරු දේවල් හොයන්න අපි කොයිතරම් කැපකිරීම කරනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. මේ සරු දෙයක් සම්පූර්ණ කරගන්න වෙහෙසෙනවට වඩා මිනිස්සු નિසරු දේවල් හොයන්න කොයිතරම් කැපකිරීම කරනවද? කල්පනා කරලා බලහම මේ අති භයානක සංසාර ගමන කෙරවල කරන්න අපි දරන උත්සාහය මේ නිකරුණේ ගෙවන කාලයෙන් සමහරලාට 10න් පංගුවක්වත් නැහැ. නිකන් හිතන්නකෝ අපි පින්කම් කරන්න ගත කරන කාලේ බණක් අහන්න ගත කරන්න පැය කීයක්ද? දානයක් දෙන්න ගියාම එතන කොයිතරම් කාලයක්ද? නිකමට හිතන්න පින්නදින දවසකට පැය 4ක් පින් කළා කියලා. පැය 4ක් පින්කම් කරනකොට පැය 20ක් අපි ඉඳලා තියෙන අකුසල් එක්ක. ඒතර දවස් දෙකක් යනකොට පැය 8ක් පින්කම් කරලා පැය 40ක් අකුසල් එක්ක. එහෙම හදලා බලන්න අවුරුද්දක් ගිහිල්ලා. මේකෙන් අපිට පේන්නේ වැඩිපුර කාලය ගෙවෙන්නේ අකුසලයට එක්ක. ප්‍රමාදී බවත් එක්කයි වැඩිපුර කාලය ගෙවෙන්නේ. එතකොට දවසකට පැය 4ක් පින් කරලා දවසකට පැය 20ක් විතර අකුසල් එක්ක ඉඳලා අපිට පුළුවන් වෙයිද නිවන පැත්තට යන්න? වැඩියෙන් බර තියෙන්නේ නිරේ පැත්තටනේ. එතකොට මම මේ කරන ප්‍රමාණය ඇද්ද කියලා හිතන්න ඕනේ. මේම කළොත් මට සතර අපායෙන් මිදෙන්න පුළුවන්ද කියලා හිතෙන්න ඕනේ. මම මේ ලෝකෙට ආපු මනුස්ස ජීවිතයට සාධාරණයක් ඉෂ්ට කරගන්න මම මේ කරන වැඩ ප්‍රමාණය ඇද්ද? මගේ මේ කැපකිරීම ප්‍රමාණවත්ද කියලා හිතන්න ඕනේ. ආන් එහෙම කල්පනා කරලා කල යුත්ත නොකල යුත්ත මනාව හඳුනාගෙන භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා නිර්මල ධර්ම පරියාප්තියට ගරු කරලා ආරි මහා සංඝරත්නයේ ගුණය හඳුනගෙන තුනුරුවන නිවැරදිව සරණ ගිහිල්ලා යම් කෙනෙක් මේ ලෝකෙන් එතර වෙන්න වීරිය වඩනවා නම් ඒක කවදාවත්ම පින්නතුනි નિરර්ථක උත්සාහයක් බවට පත් වෙන්නේ නැහැ. ආන් ඒක නිසා වහවහ වෑයම් කළ යුත්තේ සතර පාය ආදී දුර්ගතියෙන් මග ඇරෙන්න වැඩපිළිවෙලක් ජීවිතයක හදාගන්න. තමන් විතරක් සතර පායෙන් මිදිලා මදි. තමන් ඇසුරු කරන අයත් මුදවන්නත් ඕනේ. ඒකනේ අපි චාරීත්‍ර වාරීත්‍ර කියලා සීලේ අංග දෙකක් දේශනා කරන්නේ. තමන් කුසලෙහි යෙදෙන්නත් ඕනේ. තමන් ඇසුරු කරන්නන් අකුසලෙන් වළක්වන්නත් ඕනේ. එතකොට තමයි හැබැයි සත්පුරුෂයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ. තව කෙනෙකුට මග කියලා දෙන එක.
තව කෙනෙක් ආරක්ෂා කරගන්න එක, තව කෙනෙක්ගේ සැනසීම දැකලා සතුටු වෙන්න ලැබෙන එක මේ ලෝකේ පුණ්‍යවන්තයන්ට ඇති වෙන අදහස්. නැත්නම් හුඟක් දෙනාට අනුන්ගේ සැපත බලලා සතුටු වෙන්න බෑනේ. චුල්ලකම විභංග සූත්‍රයේ අපේ භාග්‍යතුන් වහන්සේගෙන් සුබ මානවකයා අහනවා, ස්වාමිනී සමහර අය මේ ලෝකේ හරි මහේසාක්‍යයි. හැබැයි සමහර අය බොහොම අල්පේසාක්‍යයි. මොකද්ද මේ වෙනසට හේතුව කියලා? බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කළා. මහේසාක්‍ය බවට හේතුව අනුන්ගේ වස්තුව දැකලා සතුටු වෙච්ච එක. අල්පේසාක්‍ය බවට හේතුව අනුන්ගේ වස්තුව දැකලා සතුටු නොවිච්ච එකට. අනුන්ගේ වස්තුව දැකලා ඒක පැහැර ගන්න කල්පනා කරපු උත්සාහ කරපු හේතුව. නමුත් එහෙම නෙමෙයි සමහර කෙනෙක්. මට නැති සම්පත් අනිකාට ලැබෙනකොට මට ලැබුණට වඩා ගොඩක් සතුටු වෙනවා. මට ලැබුණට වඩා සතුටු වෙනවා. හදවතින්ම වුන්ට ආශිර්වාද කරනවා. එහෙම කටයුතු කරලා තමන් ළඟ තියෙන මේ මෘදු මොලොක් බව, උදාර ගතිගුණ, අන්‍යයන්ට උදව් උපකාර කරන ලක්ෂණය, අන්සතු සැපතෙහි තියෙන සතුට මහේ ශාක්‍ය උපතකට ඔහුට මනාව පාර හදනවා. ඉතින් මේ නිසා හැම වෙලාවෙම උත්සාහ කළ යුත්තේ මානය කියන ධර්මතාවයෙන් අත මිදලා කරුණාව මෛත්‍රිය පෙරදරි කරගෙන මග මානවකතුමා පාරමිතා පුරපු ආකාරයෙන් මෛත්‍රී කරුණා ඇතු සත්‍ය වචන පාවිච්චි කරමින් දානයට මනාව ගරු කරමින් යම් කෙනෙක් වාසය කරන්නේද ඔවුන් ඉඳුරාම මෙලව මනා වූ ලාභයක් ලබන අය, උතුම් ජයග්‍රහණයක් ලබන අය. මෙලව දිනන පුද්ගලයා පරලොව දිනනවා. මෙලව දිනනවා කියලා කියන්නේ ධාර්මිකව දිනන්න ඕනේ. ප්‍රඥාවන්තයා ධර්මයෙන්මයි දිනන්නේ. ධර්මයෙන් මෙලව දිනපු කෙනා සුගතියේ ඉපදිලා බොහෝසේ සතුට වෙනවා. සත්පුරුෂයන්ගේ ඇසුරේ ජීවත් වෙච්ච 33 දෙනෙක් තරුණයෝ, මගමානෝකතුමාගේ ඇසුරේ හිටපු 33ක් තරුණයෝ දිව්‍ය ලෝකේ දෙවි රජවරු බවටමයි පත් වුණේ. තව්තිසාවේ රජවරු 33 දෙනෙක් ඉන්නවා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේත් එක්ක. අන්න ඒක තමයි තාවතිංස කියලා නම හදලා තියෙන්නේ. 33 දෙනෙක් ජීවත් වෙන නිසා. කල්යාණ මිත්‍රයෙක් නිසා තිරිසන් කෙකින්නක් සුගතියට ගියා විතරක් නෙමෙයි, රජ්ජුරුව ලබලා දුන්න මංගල හස්තිය. මේ මහා කල්යාණ මිත්‍රයා නිසාම අයිරාවන නමින් දිව්‍ය ලෝකෙ උපදින්න වාග්ය ලැබුවා. එහෙනම් අපි මේ දේශනාව පුරාවටම සත්පුරුෂයන් ලෝකයට සැපයක්, සත්පුරුෂයන් ඇසුරට සැපයක් කියන කාරණාව පැහැදිලි කළා වගේම ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අවබෝධ කරගෙන අප්‍රමාදීව කටයුතු කරලා තමන්ගේ මෙලව සුභ සිද්ධියත් පරලෝ සුභ සිද්ධියත් දෙකම සඳහා කටයුතු කරලා ලබාගත් ජීවිතයට අසාධාරණයක් නම් කලේ නැති බව, සාධාරණයක්ම සම්පූර්ණ කළ බව හැම වෙලාවෙම කල්පනා කරලා තමන් තමන්ට ණය නැති කෙනෙක් වෙලා, තමන් ලෝකයට ණය නැති කෙනෙක් වෙලා ලබාපු ජීවිතේ මනාව ජයග්‍රහණය කරලා මේ සංසාරයෙන් එතර වෙන තැනට මෙහෙයවන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව අඩු නැතුව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.